මේ උදෑසන ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නමස්කාරයේ පිණිස ඔබ සියලු දෙනාම කැඳවා උන්වහන්සේගේ අභිමුඛයේ සිටින ලෙස අපි ගෞරවයෙන් ඔබට ආරාධනා කර සිටිනවා. සුපුරුදු පරිදි අපේ දේවස්ථානයේ දේවමාලිගාවේ අපේ සභා ගොඩනැගිල්ල තුල අපිට රැස් වෙන්න පුළුවන් කමක් නැති වුණත් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටීම අපෙන් වළක්වන්න විදියක් නැහැ. උන්වහන්සේගේ අභිමුඛයේ සිටීම අපිට ස්ථිර වශයෙන්ම කොහේ වුණත් අපිට පුළුවන්කමක් තිබෙනවා. මේ උදෑසනත් ඔබ ඔබගේ නිවසේ ඉඳගෙන උන්වහන්සේ නමස්කාර කරනවා වෙන්න පුළුවන්. අපි ඒ සඳහා සූදානම් වෙමු. ඔබගේ අනිකුත් කටයුතු වලින් පුඩ්ඩක් බැහැර වෙලා අනිත් දේවල් වලින් ස්වල්පයක් අතර ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට එන්නයි කියා ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි යාඥා කරමින් මේ මෙහෙය උන්වහන්සේට කැප කරමින් බාර කරමු. ඔබ අප සමග එකතු වෙන්න. ස්තුති වේවා ස්වාමිනී. පෙම්බර මහෝත්තම දිවි ස්වාමීනී ඔබට ස්තුතියි. ඔබ වහන්සේ අපි සමග සමදාම හැම තැනම හැම විටම සිටිනා වූ දෙවියන් වහන්සේය. ඔබ වහන්සේ අප තුලත් අපාවටත් වැඩ සිටිනා වූ සුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ කරුණ කොටගෙන සැබෑකමින් ආත්මයෙන් ඔබ වහන්සේ නමස්කාර කරන්ට ඔබ වහන්සේ අපට කොහේදී හරි හැම වෙලාවෙදීම කිරීමට පුළුවන්කම දී තිබෙන බැවින් ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමීනි මේ උදෑසන අපේ නිවස තුල වෙන්න පුළුවන්. අපි වැඩ කරන ස්ථානයේ වෙන්න පුළුවන්. අපි කොහේ හරි මේ උදෑසන ඉඳගෙන ඔබ වහන්සේගේ පාමුලට එනවා. මේ පැය ඔබ වහන්සේගේ අභිමුඛයේ ගත කරන්ට අපිට කරුණාව දැක්වුව මැනව. බාධාවට ඇත්තා වූ සහ අපිට අතාරින්න නොහැකිව අල්ලාගෙන තිබෙනා වූ වැඩ රාජකාරී සහ විවිධ කරදර ඒවයින් ස්වාමීනි පොඩ්ඩක් බැහැර වෙන්න ඔබ වහන්සේ අපි හැමෝටම උදව් කළ මැනව. ස්වාමීනි ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටීමේ ප්‍රීතිය අපි හැම කෙනෙකුටම ගෙන දුන මැනව. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතිය ඇත්තේය. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට යමුයි කියලා කියන විට මගේ හදවත ප්‍රීතියෙන් පිරී යන්නේය. මේ උදෑසනද ඊටමත් ප්‍රීතියෙන් ඔබ වහන්සේ නමස්කාර කරන්ට ගෞරව කරමින් ඔබ වහන්සේගේ නාමය උසවන්ට ඔබ වහන්සේ අපි හැමෝටම කරුණාව දැක්වුව මැනව. ඔබ වහන්සේගේ අභිමුඛයේ මේ සෑම නිවසකම මේ ශාලේ කුස්සියේ ස්වාමීනි මේ ඉන්න ස්ථානයේ මේ නිවස තුල ඔබ වහන්සේගේ ආත්මයේ සැරසරමින් ඔබ වහන්සේගේ හඬ ඔවුන්ට ඇසෙන්න සැලැස්සුව මැනව. සුද්ධකමින් නමස්කාරයෙන් ඔබ වහන්සේගේ මුණ සුවන්ට මේ උදෑසන මේ පැය ඔවුන්ට උපකාර කළ මැනව. පියාණන් සියලු බාධාවේ ක්‍රියාවන් ඔබ වහන්සේ ඉවත් කර ඔබ වහන්සේගේ ශුද්ධ ආත්මය කන්න කොටගෙන සැනසෙල්ලේ නිහඬයාවේ ආත්මය අපට ගෙන දුන්න මැනව. මේ උදෑසන මේ පැය ඔබ වහන්සේට අපි කැප කරනවා බාර කරනවා. සතියේ පළවෙනිදා ඔබ වහන්සේගේ අභිමුඛයෙන් පටන් ගන්නට අපි හැම කෙනෙකුටම උපකාර කළ මැනව. මේ පැයේ නමස්කාර කාලය ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේගේ වචනයෙන් අපට කතා කළ මැනව. ඔබ වහන්සේ අපේ ධෛර්යමත් කළ මැනව. අද උදෑසන සුද්ධ මේසේ සහභාගීකමද අපිට මහත් ලොකු භාග්‍යයක් වෙන්න සැලැස්සුව මැනව. ආශිර්වාද කළ මැනව. මේ පැය ඉතාමත් ප්‍රීතිමත් සතුටුමත් පැයක් වෙන්න සැලැස්සුව මැනව. ආශිර්වාද කළ මැනව. අපගේ ස්වාමියෝ ගැලවුම්කාර වූ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දැන් අපි උදෑසන නමස්කාර කාලයට අපි ඇතුල් වෙමු. නිරන්ත සහෝදරයා මේ වනවා ඇති. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමීන්. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමීන්. ප්‍රශංසා වේවා ස්වාමීන්. හාලෙලූයා. මහිමේ වේවා ස්වාමීනි. මහිමේ වේවා ස්වාමීනි. අපා පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ස්වාමීනි. අපි නැගිට සිටමින් අපි උන්වහන්සේට අපි ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ නාමය අපි ඔසවමු. අපි කියමු ස්වාමීනි මේ අලංකාර දවස වාසය අපිට දුන්න නිසා වාසයට ස්තුති කියමු. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. හාලෙලූයා. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි. හාලෙලූයා. සෑම කාලයේදී සෑම වේලයේදී ගුණවන්ත සිතින් ස්තුති දෙම්. පෙම්බර යේසුනි ස්තුති දෙම්.
සෑම වේලයේදී ස්තුති දෙම් පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම් සෑම වේලයේදී ස්තුති දෙම් මුල් තැනත් ඔබයි අන්තිමත් ඔබයි සැනසුමත් ඔබයි මාගේ ලෝකයත් ඔබයි මුල් තැනත් ඔබයි අන්තිමත් ඔබයි සැනසුමත් ඔබයි මාගේ ලෝකයත් ඔබයි සෑම කාලයේදී සෑම වේලයේදී ගුණවන්ත සිතින් ස්තුති දෙම් පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම් සෑම වේලයේදී ස්තුති දෙම් පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම් සෑම වේලයේදී ස්තුති දෙම් අඳුරේදී ඔබයි පානවත් ඔබයි දීතියත් ඔබයි මාගේ ලෝකයත් ඔබයි අඳුරේදී ඔබයි පානවත් ඔබයි දීතියත් ඔබයි මාගේ ලෝකයත් ඔබයි සෑම කාලයේදී සෑම වේලයේදී ගුණවන්ත සිතින් ස්තුති දෙම් පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම් සෑම වේලයේදී ස්තුති දෙම් පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම් සෑම වේලයේදී ස්තුති දෙම් ගීතයත් ඔබයි ප්‍රාණයත් ඔබයි ගැලවුමත් ඔබයි මා මිදුවේ ඔබයි ගීතයත් ඔබයි ප්‍රාණවත් ඔබයි ගැලවුමත් ඔබයි මා මිදුවේ ඔබයි සෑම කාලයේදී සෑම වේලයේදී ගුණවන්ත සිතින් ස්තුති දෙම් පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම් සෑම වේලයේදී ස්තුති දෙම් හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබගේ නාමය උසවනවා ස්වාමිනී සෑම කාලයේදී ඔබට නමස්කාර කරනවා ඕ දුකේදී වේදනාවේදී කඳුලෙන වෙලාවේදී ස්වාමිනී හැම මොහොතම ඔබ ආසයට ස්තුති කරනවා ස්වාමිනී ඔබ ආසේ අපේ සමග සිටමින් බලවත් දෙයක් කරන නිසා ස්තුති ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී ගෞරව වේවා ස්වාමිනී ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී යේසුනි ඔබගේ නාමයට ස්තුති ස්වාමිනී ප්‍රශංසා වේවා අප්පා පියාණනි ආදර දෙවිදුම් ගැලවුම් ගාරතුමනි शुद्ध आत्मेनी देवियन वासे करबु හැම යාපත්දේම අපි සීකරමින් මේ ගීතිකාව අපි ගායනා කරමු අප්පා පියාණනි ආදර දෙවිදුම් ගැලවුම් ගාරතුමනි शुद्ध आत्मयेनी विंगीमा ඔබගෙන් අඳුරේ මා සිටියදී ඔබතුමා මා සෙව්වේ වින්වීම ඔබගෙන් අඳුරේ මා සිටියේ
ඔබතුමා මා සෙව්වේ ලහෙහි ඔබමා සිපගෙන සැමදා මට සෙවනාකුවේ ලහෙහි ඔබමා සිපගෙන සැමදා මට සෙවනාකුවේ ස්තුතියි ඔබට ස්තුතියි දෙවිඳේ ස්තුතියි ඔබට ස්තුතියි අප්පා පියාණනි ආදර දෙවිඳුන් ගැලවුම් ගරුතුමනි ශුද්ධ ආත්මයෙනි අප්පා පියාණනි ආදර දෙවිඳුන් ගැලවුම් ගරුතුමනි ශුද්ධ ආත්මයෙනි පාත්ම සිටින වැටි වැටි ඇවිත් මාහට පෙම් කෙරුවේ පාත්ම සිටින වැටි වැටි ඇවිත් මාහට පෙම් කෙරුවේ කඳුලලි පිසදා මාත අල්ලා නිසි මඟ පෙන්නුවේ කඳුලලි පිසදා මාත අල්ලා නිසි මඟ පෙන්නුවේ ස්තුතියි ඔබට ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි ඔබට ස්තුතියි අප්පා පියාණනි ආදර දෙවිඳුන් ගැලවුම් ගරුතුමනි ශුද්ධ ආත්මයෙනි හාලෙලූයා ශුද්ධාත්මයාණනි අපිව ගැලවුව නිසා ස්තුතියි ස්වාමිනී පාපයෙන් අපිව මුදවා ගත්ත නිසා ස්තුතියි ස්වාමිනී ගැලවීම දුන්න නිසා වාසයට ස්තුතියි ස්වාමිනී නව ජීවනයක් අපේ ජීවිතේ දුන්න නිසා වාසයට ස්තුතියි ස්වාමිනී හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී හාලෙලූයා මහිම වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී හාලෙලූයා හාලෙලූයා ඕ ස්තුතියි ස්වාමිනී අප්පා පියාණනි අපි වෙනුවෙන් ඔබ වහන්සේ කරපු හැම යාපත්නේ නිසා වාසයට ස්තුතියි ස්වාමිනී හාලෙලූයා හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී හාලෙලූයා ස්තුති වේවා හාලෙලූයා අපි උන්වහන්සේට අපි දෑතෝ විසඳමින් උන්වහන්සේට අපි ප්‍රශංසා කරනවා උන්වහන්සේට අපි ගෞරව කරන්න යනවා හාලෙලූයා ඔබ අභිමුඛයේ ඉන්නයි මා සිත ආශාවන්නේ ඔබේ කැමත කරන්නයි මාද ආශාවන්නේ ඔබ අභිමුඛයේ ඉන්නයි මා සිත ආශාවන්නේ ඔබේ කැමත කරන්නයි මාද ආශාවන්නේ යේසුනී මා ඉදිරියේ ඔබ පමණයි රැඳා තබන්නේ
රැඳා තබන්නේ මා වෙනුවෙන් සැමදේම කරනාතනේ සපුරන මා සමීදේ මා වෙනුවෙන් සැමදේම කරනාතනේ සපුරන මා සමීදේ මා දුක්බර වේදනාව මා දුක්බර වේදනාව ඔබ පාමුල මා තබමි ඔබ පාමුලේ මා තබමි යේසුනි මා ඉදිරියේ ඔබ පමණයි රඳා තබන්නේ යේසුනි මා ඉදිරියේ ඔබ පමණයි රඳා තබන්නේ හalleluya ස්තුති වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ මහිමේ වේවා ස්වාමිනේ අපා පියාණන් ඔබගේ නාමයට ස්තුති ගෞරව වේවා ස්වාමිනේ හalleluya මා වෙනුවෙන් ස්වාමිනේ හැමදේම කරනා වූ දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ ගෞරව වේවා ස්වාමිනේ හalleluya ප්‍රශංසා වේවා ගෞරව වේවා ස්වාමිනේ ස්තුති ස්වාමිනේ හalleluya හalleluya ස්තුති ස්වාමිනේ ආදරවන්ත පියාණනි මේ අලංකාර දවස නිසා ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ ස්වාමිනේ ඔබ වහන්සේට නමස්කාර කරන්න ගෞරවය කරන්න දුන්නා මේ වෙලාව නිසා ස්තුති ස්වාමිනේ විශේෂ ස්වාමිනේ ඉදිරි කොටස ඔබ වහන්සේට බාර කරනවා ඔබ වහන්සේ ආශිර්වාද කරන්න හැමදේම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ යේසුස් වහන්සේගේ නාමෙන් යාඥා කරනවා පියාණනි ආමේන් ආමේන් සියලු දෙනාම ඉඳගන්න ස්තුති නිරන්තර සහෝදර මේ උදෑසන අපේ යහපත් නමස්කාර කාලයක් ගත කරා දැන් අපි උන්වහන්සේට දිය යුතු පූජාවන් අපේ නමස්කාර පූජාවට පසුව අපගේ මුදල් අපගේ පරිත්‍යාගයන් අපගේ දසයෙන් කොටස් අපි ස්වාමීන් වහන්සේට පූජා කරමු උන්වහන්සේ බොහෝ සන්තෝෂ වෙනවා උන්වහන්සේට සතුටු සිතින් දෙන්නාට උන්වහන්සේ ප්‍රේම කරනවා ඒ නිසා මේ උදෑසන උන්වහන්සේ ඔබට සබවින් ප්‍රේම කරනවා ඒ ප්‍රේම කරන නිසා උන්වහන්සේ ඔබට මොනවා හරි සපයා දී තිබෙනවා උන්වහන්සේ ඔබ සමග ඉන්න නිසා ඔබට ශක්තිය බලය දීලා තිබෙනවා මේ පීඩා කාලයේදී ඔබගේ ජීවිතයේ නඩත්තු සඳහා සමාජයට යමක් ලැබිලා ඇති ඒ ලැබෙන දේෙන් කොටසක් උන්වහන්සේට දෙනවා ඔබගේ දසයෙන් කොටස් පඬුරු සහ විශේෂ දීමනාවන් සතුටු සිතින් උන්වහන්සේට දෙමු ඔබ ළඟ මම කියනවා නිතර පොඩි පසුම්බියක් පොඩි පෙට්ටියක් මොකක් හරි තියාගෙන ඒකට ඔබගේ පඬුරු දසයෙන් කොටස් දාන්න මට ඊයේත් අපේ සහෝදරි කතා කරලා කිව්වා පාස්ටර් සල්ලි ටිකක් එකතු කරලා තියෙනවා කරුණාකර මේක ලැබෙන්න මාර්ගයක් ලබා දෙන්න මාර්ගයක් සලසා දෙන්න කියලා මම කිව්වා යාට අපේ තිරේ දිස්සනවා අපේ බැංකුව ගිණුම් අංකය ලයිට් දේවස්ථානයේ කොමර්ෂල් බැංකුවේ තිබෙන අංකය ඒකට ඔබට තැන්පත් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ ඒක එකතු කරගෙන තියාගෙන මේ පියෂෝ ගාඩන් පාරේ යනවා නම් ආපිකෝ එකට හරි කොහරි යනවා පොඩක් ගොඩ වෙන්න ගොඩලා එකට දීලා යන්න පුළුවන් දැන් ඒ වගේම බැංකුවට ඔබ මුදල් දැම්මොත් ඔබ ළඟ ස්ලිප් එක තියාගන්න ඒක ඔබට දේවස්ථාන ලැබුණාම ඔබට යථා කාලයේදී තත අයුරින් ඔබට රිසිට් එකක් ලැබෙනවා ඇති. අපි ආඥා කරමු ස්වාමීන් වහන්සේ දුන්නා පඬුරු උන්වහන්සේගේ අප කරලා බාර කරමු. පෙම්බර මහෝත්තම අතිශුද්ධ වූ දෙවි ස්වාමීනි ඔබ වහන්සේ සූදි අපි ඔබ වහන්සේගේ අපේ මුළු ජීවිතය කැප කරනවා බාර කරනවා අපි සන්තක දේත් අපි ඔබ වහන්සේට දෙනවා. මේ සියල්ල ඔබ වහන්සේගෙන් අපිට ලැබුණේ ඔබ වහන්සේ අපිට නොදුන්නා නම් අපිට කිසිවක් නැත. අපි ළඟ ඇතා සෑම දෙයක්ම ඔබ වහන්සේට අයිති. එයින් කොටසක් අපි ප්‍රීතියෙන්
ඔබ ආදරේ පූජා කරන මේ වෙලාවේදී ඔබ වහන්සේ බාරගත මැනව. ස්වාමීන් වහන්සේ අපේ තරාතිරම් වූ අපි දෙන ප්‍රමාණය දෙස නොව ඔබ වහන්සේ බලන්නේ අපේ පරිපූර්ණ සිතය. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කළ මැනව. ඒ ඔබ වහන්සේගේ පොරොන්දුවයි. මට දීලා බලන්න උඹලාට නැවත දෙන්නේ නැද්ද කියා. ස්වාමීන් පොරොන්දු ඉෂ්ට කර මේ සෑම කෙනෙකුටම උපකාර කළ මැනව. මේ මුදල ඔබ වහන්සේගේ අතේ වැඩි වෙන්න සලස්වා. ඔබ වහන්සේගේ රාජ්‍ය පුළුල් කිරීම සඳහා සේවය කිරීමට ඔබ වහන්සේ අපේ සභාවේ වැඩිමහල්ලුන්ට පරිපාලකයන්ට කරුණාව දැක්වුව මැනව. ආශිර්වාද කළ මැනව. දැන් ස්වාමීන් මේ උදෑසන ඔබ වහන්සේගේ වචන ගේන්නා වූ සහෝදරතුමා දේවගතුමා බාරගත මැනව. එතුමා තුලින් භාෂා කතා කළ මැනව. ඔව් භාෂා ආලේප කරමින් සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔහුගේ හඬින් ඔබ වහන්සේගේ වචනය අපිට ඇසෙන්න සැලැස්සුව මැනව. ඔබ වහන්සේගේ ආශ්‍රය කැප වෙනවා බාර වෙනවා. එතුමාද බාර කරනවා. දේව මේ ඉතිරි කොටස ඔබ වහන්සේට බාර කරනවා. ආශිර්වාද කළ මැනව. අපගේ ස්වාමියෝ ගැලුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. සෝදී දැන් අපි පාස්ටර් රියන්සි අපේ දෙවියන්සේගේ වචනය ගෙනෙනවා ඇති. ස්වාමීන් වහන්සේගේ අතිශුද්ධ නාමයට ස්තුති වේවා. නැත වාරයක් ඔබගේ නිවසට ස්වාමීන් වහන්සේගේ ජීවමාන වචන ගෙනෙන්නට උන්වහන්සේ මේ දුන්නා වූ මහත් වූ කරුණාව නිසා. අපි උදෑසන කාලේ ගායනා කෙරුවා. උන්වහන්සේගේ නාමය එසෙව්වා. ඔබගේ නිවසේදී මම විශ්වාස කරන ඔබ ස්වාමීන් වහන්සේ ඔසවන අවස්ථාවේදී උන්වහන්සේගේ අභිමුඛය ඔබගේ නිවස තුළට ඔබගේ ජීවිත තුළට දැනටම පැමිණෙති වෙනවා කියලා. දැන් ඔබ ආත්මික පෝෂණය ආත්මික ආහාරය ලබා ගන්න යනවා. ඒ නිසා භාගයට කාලේ යන්න එපා. ඔක්කොම හොඳට කාලා බඩ පුරවාගෙන ආත්මික වශයෙන් යන්න කියලා මවගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි මම පසුගිය මාසේ මම ඔබට දේශනා කරන අවස්ථාවේදී ඔබට මම කිව්වා අපි ඉන්නේ තාමත් අවදානම් නපුරු වූ තීරණාත්මක භයානක කාලයක කියලා. ඒ නිසා ඒ අනුව අපි හිතන වශයෙන් අපි දන්නා ලෝකයේ දින තත්ත්වය ලංකාවේ දින තත්ත්වය අවට දින තත්ත්වය අපි දකිනවා. නමුත් මම කිව්වා අපට බලාපොරොත්තුවක් තිබෙනවා. ආමෙන්. හලෙලූයා. මොකද අපේ අයිතිකාරයා ස්වර්ගයේ ඉන්නා වූ සර්වබලධාරී වහන්සේ අපේ ගැලුම්කාරී වහන්සේ අප දෙස රැත් දවල් නොනවති උන්වහන්සේ ඇස් යොමු කරගෙන උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ධෛර්යමත් වෙමු. යේසුස්වහන්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය කරුණාව අපට සම්පූර්ණ ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. අදහන්නා ඔබටයි මටයි ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. අද දවසේදී ඊට හා සමාන මේ නපුරු කාලේ ඔබින්නා විදියට ඔබට පණිවිඩයක් ගෙනෙන්න ස්වාමීන් වහන්සේ මට මඟ පෙන්වන්න දුන්නා. ඒ නිසා මම සුදුවන්ත වෙනවා. අපි ඔක්කොම දන්නා වූ ඔක්කොම හැම වෙලෙම කියවනා වූ ඒ දවස් සඳහන් කරන්නා වූ බයිබල් පදයකට පෙරලා ගමු. දෙවෙනි ලේකම් 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ පටන් 16 වෙනි පදයේ දක්වා මම හිතන්නේ පාස්ටර් ඇලෙක්ස් කියවයි. දෙවෙනි ලේකම් 7 වෙනි පරිච්ඡේදයේ 11 පටන් 16 දක්වා. දෙවනි ලේකම් 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට මෙසේ සාලමොන් ස්වාමින් වහන්සේගේ ගෘහයද රජුගේ ගෘහයද නියම කළේය. ස්වාමින් වහන්සේගේ ගෘහයේ තමාගේම ගෘහයේ කරන්ට සාලමොන්ගේ සිතට ආසියල්ලත් ඉෂ්ට කළේය. එවිට ස්වාමින් වහන්සේ රාත්‍රියේ සලමොන්ට පෙනී කතා කොට මම නුඹේ ආඥාව අසා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරා ගතිමි. වැසි නොවසින ලෙස මම අහස වසන්නෙමි නම් නොවසින ලෙස මම අහස වසන්නෙම් නම් නොහොත් රට පාලු කිරීමට පළඟැටියන්ට අණ කරන්නේ නම් නොහොත් මාගේ සෙනග අතරට වසංගතය එවන්නෙම් නම් මාගේ නාමය දරන මාගේ සෙනග යටහත් වී යාඥා කර මාගේ මූණසා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. දැනුදු මේ ස්ථානයේදී කරන යාඥාවට මාගේ ඇස් ඇරි මාගේ කන් යොමු කරනු ලැබේ.
මෙසේ මාගේ නාමය මේ ගෘහෙහි සදා කාලයටම තිබෙන පිණිස මෙය තෝරාගෙන විශුද්ධ කළෙමි. මාගේ ඇස්ත මාගේ සිතද නිතරම මෙහි වන්නේය. 13 වෙනි පදය. Amen. ඉතින් ස්වාමීන් වහන්සේට යාඥා කරලා මේ වචන බාර කරමු. ස්වාමීන් වහන්සේ වෙනවා මේ කියවා වූ වහන්සේගේ ජීවමාන සදා කාලික වෙනස් වෙන පොරොන්දු සහ ඒත් කොන්දේශ ගැන අවිශුද්ධවන්ත වෙනවා. අපට දුන්නා පානේ වණිවිඩිය වචනය අපට එක ස්ථීරව සදා කාල බලපවත්වන නිසා සුදුවන්ත වෙනවා. එදා සාලමුගේ කාලේ වගේම අද අපි අලුත් ගිවිසුමේ කාලේද ඔබ වහන්සේගේ දරුවන් වන ආබ්‍රහාම්ගේ දරුවන් වන ඇදහිල්ලේ දරුවන් වන අපිට ඔබ ඒ දේ නියම කළ තිබෙනවා. ඒ නිසා සුදුවන්ත වෙන නිසා මේ අවස්ථාවේදී මේ කිව්වා වචන තුන ඔබ දරුණ දවස් දෙක තාකල මැනව ඔගේ නිවස් වලට ඔගේ පවුල් වලට ඔගේ ජීවිත වලට මේක මහත් ආශිර්වාද වෙන පිණිස මේ තුලින් වහන්සේගේ ආශිර්වාද උන්ට ගලා යන්න සැලසුම් මැනව දැන් ස්වාමීන් වහන්සේ ඔබ බාර කරනවා බාර වෙනවා දරම් වහන්සේ කැමති ආකාරයෙන් පාවිච්චි කළ මැනව වාසිය යල්ල බාර කරන ක්‍රියා කළා ඔබ නාම හේපවනා කරන මැනව ඔබ දරුවන්ට ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හොඳ අපි දකින මේ ස්ථානයේ උන්වහන්සේ දුන්නා පොරොන්දු කීපයක් අපි දකිනවා. ඒ වගේම උන්වහන්සේ දුන්නා කොන්දේසි භාග දකිනවා. ඒ වගේම උන්වහන්සේ අපට දුන්නා වගකීම් මෙතන අපි දකිනවා. ඒ නිසා මේ වචනේ හැම වෙලේම අපි හැමතැනම සමපැත්ත සලකලා බලලා ඒකෙන් අපිට හරි දෙගෙන ගන්න ඒ තුලින් අපේ ජීවිතය හරි ගස ගන්න අප හසුරුවා ගන්න අප ගෙනියන්න ලබන්න අපි මේ වචනේ ඉඳ දෙන්න අවශ්‍යයි. ඒ වචනේ ඔක්කොම අපිට මේ බාහිරින් ඔක්කොම අපිට වැදගත් වෙනවා. එකක්වත් අහක දාන්න බෑ. හැමදේම වචනේ අපි ඒක කියවලා හිතේ තියාගෙන පිළි අරගෙන ඒ අනුව ජීවත් වෙනවා නම් මම හිතන්නේ අපිට බොහෝ ආශිර්වාද ස්වාමීන් වහන්සේ ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ දවස්වලදී වැඩි වෙලා ගත කරන්න බෑ. අපිට පැය මට ගත පුළුවන් වෙලා තියෙන්නේ යාඥා දේශනා කරන්න. ඒ නිසා අපි දකිනවා මේ සංසිද්ධ වුණ සිද්ධිය. අපි දකිනවා දෙවියන් ලේකම් 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ඉඳලා 42 වෙනි පදයේ දක්වා බැලුවොත් අපට පේනවා සොලොමන් රජුරුව දේව මාලිගාව සදලා ඔහු දිග යාඥාවක් කෙරුවා. හොඳ යාඥාවක් කෙරුවා. ඒ යාඥාව කරලා අවසාන වෙලාවේදී අපි දකිනවා අහසෙන් ගිනි බැසලා ඒ පූජාවල ඔක්කොම දවා දැම්මා. උන්වහන්සේගේ තේජස මහමය උන්වහන්සේගේ අමෝකය ඒ දේව මාලිගාව තුළ පැමිණියා. ඒක අපි දකිනවා. ඊට පස්සේ රාත්‍රියේදී දැන් වහන්සේ සාලමොන්ට පෙන්නලා කතා කරනවා. සාලමොන්ට කියනවා එදා රාත්‍රියේ වහන්සේ සාලමොන්ට පෙනී කතා කොට මම නුඹේ යාඥාව අස්සා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරා ගතිමි. ඒ වගේ තමයි ඊට පහලින් අපි බැලුවොත් 15 වෙනි පදේ සහ 16 වෙනි පදේ දැනුදු මේ ස්ථානයේදී කරන යාඥාවට මාගේ ඇස් ඇරි මාගේ කන් යොමු කරනු ලැබේ. මෙසේ මාගේ නාමය මේ ගෘහෙහි සදා කාලෙම තිබෙන පිණිස මේ තෝරාගෙන විසුද්ධ කෙලෙමි. මාගේ ඇස්ද මාගේ සිතද නිතරම මෙහි වන්නේ. තා මනහර පොරොන්දුක් දැන්වා දුන්නා. ඇයි? අපි දකිනවා සාලමොන් රජුරුව හොඳ ආත්මික හදවත ගැඹුරින් නැගෙන්නා වූ යාඥාවක් ඔප්පු කළ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ඉඳලා අපි දකිනවා දැන් වහන්සේ තමන්ගේ හැදුවා වූ ඒ දේව මාලිගාව ස්වාමීන් වහන්සේට බාර කෙරුවා. මේක හරි වැදගත් මිත්‍රෝනි. මේ දේව මාලිගාව උන්වහන්සේට බාර කෙරුවා වගේ කැපකිරුවා වගේ මේ අපි ඉන්න මේ දේව ගෘහය අපි ස්වාමීන් වහන්සේ 1980 මට මතක හැටියට අපි කැප කරලා බාර කෙරුවා ස්වාමීන් වහන්සේට. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න. ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේ වාසය කරන උන්වහන්සේගේ මාලිගාවයි. අපි රෝම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ස්වාමීන් වහන්සේ අපේ ශරීරය උන්වහන්සේගේ මාලිගාව කරගෙන තිබෙනවා. ඒසා ඒ වගේ පළවෙනි කොරින්ති 3 බැලුවොත් අපට පේනවා ඒක කියලා තියෙනවා. වගේම පළවෙනි කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ ඒත් අපි දකිනවා උන්වහන්සේ කියනවා ඔබගේ ශරීරය උන්වහන්සේ වාස කරන මාලිග මම හිතන කියවොත් හොඳයි අපි ඒක අපි පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදය පෙරලා ගමු. 3 වෙනි පරිච්ඡේදයේ අපි කියවමු 10 වෙනි පදය සහ 17 වෙනි පද. නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදැනෙහුද? 17 වෙනි පදය යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔහුව නාස්ති කරනසේක. මක්නිසාද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය ඒ මාලිගාව
නුබලාය. දැන් වහන්සේගේ මාලිගාව නුඹලා උන්වහන්සේගේ ආත්මය වහන්සේ ඔබතුල වාසය කරනවා මිත්‍රෝනි. 6 වෙනි පරිච්ඡේදය 6 වෙනි පරිච්ඡේදය අපි දකිනවා ඒ දවල්නි කවුරුන්ද 6 වෙනි පරිච්ඡේදය අපි දකිනවා ඒ ආකාරයෙන්ම උන්වහන්සේගේ අභිමුඛයෙන් උන්වහන්සේගේ ආත්මය දැන් උන්වහන්සේ ආත්මයක් ඒ උන්වහන්සේ අපතුල වාසය කරන නිසා අපි ශුද්ධයි. ඒ නිසා ඔබගේ ශරීරය ස්වාමීන් වහන්සේට බාර කරලා තිබෙන්න අවශ්‍යයි. එදා සලමන් දේව මාලිගාව බාර කරා වගේ ඔබගේ මාලිගාව ඔබගේ ශරීරය ස්වාමීන් වහන්සේට බාර කරලා තියෙන්න අවශ්‍යයි. සමහර අය යේසුස් වහන්සේ පිළිගත්තා කියනවා මම අදහනවා කියන වහන්සේව ඔබගේ හදවත වල කැඳවාගෙන නැහැ. මේ උදෑසන කාලේ වගේ මම අහන්න කැමතියි ඔබගේ ගැලවුණාව දවසේදී හරි කොයි වෙලේ හරි උන්වහන්සේ කිව්වද ස්වාමිනේ මගේ ජීවිත වලට එන්න මගේ ජීවිත පාලනය කරන්න ඔබගේ නෝනදල පහ අඳුර පහ කරලා පාපය පහ කරලා යක්ෂය දේවල් පහ කරලා ලෝකයේ දේවල් පහ කරලා මාව ඔබ වහන්සේගේ මාලිගාව කරගන්න කියලා ඔබ කී දෙනෙක් කියලා තියෙනවද? එසේ නැත්නම් අද දවසේ ඔබ කරන මිත්‍රෝනේ ඒක මේ කාලේ අති වැදගත් වෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිත ශරීර නැමැති කූඩාරම විතරක් වෙන්නේ තමන් වාස කරන කූඩාරම දෙගේ ගෘහය තමන් වාස කරන ගෙදර උන්වහන්සේ බාර කෙරුවද මම හිතන සමහර විට පාස්ටර් ඔබ ඉස්සලම ගෙදරට යනකොට පාස්ටර් ඇවිල්ලා යාඥා කළා ඒ ගෙදර උන්වහන්සේ බාර කරන්න ඇති. මොකද ඊට පස්සේ ඔබ අමතක කරන්න බෑ. ඔබ හැමදාම වගේ ස්වාමීන් වහන්සේ ඔබ ඉන්න ගෙදර බාර කරන්න ස්වාමීන් මේ ගෙදරට එන්න මේ ගෙදර ඔබ වහන්සේගේ මාලිගාව කරගන්න ඔබ පාලනය කරන්න ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරනවා තානබඩ පත් කරන්න ගියා. එදා සාලමෝන්ට දුන්න පොරොන්දු පරිදි උන්වහන්සේට කියන්න ස්වාමීන් ඔබ වහන්සේ එන්න ස්වාමීන් වහන්සේ මේ ගෙදර ස්වාමීන් වහන්සේගේ ඇස් මේකේ යොමු කරගෙන කන් යොමු කරගෙන ඔබ වහන්සේ මේ ගෙදර සියල්ල මහා හරියාකාර සැලසුම් කරන්න පාලනය කරන්න මාගේ නාමයෙන් මේ ගෘහේ සදාකාල තිබෙන ඔබගේ නාමය මං ඉන්න ගෙදර තියෙන්න ඕනේ. මගේ ජීවිත වල තියෙන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේට කියන්න මම මේ තෝරාගත් විසුද්ධ කරන්න. උන්වහන්සේ විසුද්ධ කරන ඔබගේ ජීවිතය, ඔබගේ ගෙදර. ඒක ශුද්ධ ගෘහයක්. ඔබගේ ශරීරය වගේම. ඒක මම තියාගන්න ඔබ උන්වහන්සේට බාර කරන්න අවශ්‍යයි ඔබගේ නිවස. නැත්තම් මොකද වෙන්නේ? අපි දකින්න මම හිතන්නේ මතේ 12 පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කිව්වා. යේසුස් වහන්සේ කිව්වා නපුරු ආත්මයක්, දුෂ්ට ආත්මයක් මනුෂ්‍ය කෙනෙක් මෙහෙම ගියාට පස්සේ ඔහු නොගුත් තැන්වල ගිහිල්ලා වියලි තැන්වල ගිහිල්ලා විවේකයක් නැතුව ඔහු කියනවා මට දැන් යන්න තරක් නැහැ. මම ආපහු මං හිටව ගෙදරට යන්න ඕනේ. කොහොමද ගෙදර? යක්ෂයා වාස කරන පාපෙන් පව්කාර මනුෂ්‍ය සමග වාස කරනවා. ඒ ඔවුන්ගේ පාපය නිසා ඒ යක්ෂයා ඔහුගේ ජීවිතේ බාර ගන්නවා. ඒක ගෙදරත් එහෙමයි. ඒ නිසා ඔහු කියනවා මම ආපහු මං හිටව ගෙදරට යන්නම් ගිහිල්ලා බලන්න ඕනේ. ඔහු එනවා පාරේ එතෙන්ද. ඇවිල්ලා කියනවා මෙතන සුද්ධ කරලා තියෙනවා, සරසලා තියෙනවා කියලා ආපහු ගිහලා මොකද්ද කරන්නේ? ඔය වැඩි භයානක ආත්ම නපුරු ආත්ම තව 7 දෙනෙක් එක්ක ඇවිල්ලා ඒ ස්ථානේ වාස කරන නිසා ඔබගේ ශරීරය උන්වහන්සේගේ ඈත් කරන්න යන්න එපා. ඔබ ඒ ස්ථානේ සුද්ධ පරිසුද්ධ තබා ගන්න. හිස්ව තියා ගන්න එපා. උන්වහන්සේ අමුගෙන් පුරවන්න. උන්වහන්සේ දේවලින් පුරවන්න. ඔබගේ ගෙදරත් ඒ වගේමයි. විටින් විට ඔබගේ ගෙදර ස්වාමීන් වහන්සේ බාර කරන්න. ඒක ශුද්ධ ස්ථානයේ බඩපත් කරන්න. ඒ නිසා ඔබ ඒ ස්ථානයේ වහන්සේ ගෙදර සහ ඔබගේ ශරීරය ඔබ උන්වහන්සේ බාර කරලා පස්සේ මාර්ගය තියාගන්න ඔබගේ ඒ තැන ඒ ශරීරය ඒ නිවසේ ප්‍රධාන තැන ස්වාමීන් වහන්සේට දෙන්න. ඔබගේ ජීවිතයේ ස්වාමියා කවුද? පාලකයා කවුද? යේසුස් වහන්සේ. නැත්නම් දෙවියන් වහන්සේ. ඔබගේ නිවසේ ප්‍රධානයා කවුද? පාලකයා කවුද? දෙවියන් වහන්සේ. නැත්නම් යේසුස් වහන්සේ. උන්වහන්සේ ඔබගේ පවුලේ, ඔබගේ නිවසේ, ඔබගේ ශරීරයේ පාලකයා ස්වාමියා කරගන්න මිත්‍රෝනි. එසේනම් උන්වහන්සේ මුල් තැන දෙන්න අවශ්‍යයි නේද? නැත්තම් උන්වහන්සේව නිකන් ගෙදර තියාගෙන ගණන් ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? අපි හොඳ අමුත්තෙක් ආවා කියමු. ආපුවාම මොකද අපි කරන්නේ? අපි යට මුල් තැන දෙනවා. හොඳට කන්න බොන්න හදලා දෙනවා. හොඳට සලකනවා. ඉග්නෝ කරන්නේ ඒක නොසලකා හරින්නේ නැහැ. ඒ වගේ උන්වහන්සේට මුල් තැන දෙන්න අවශ්‍යයි. ඔබේ නිවසේ උන්වහන්සේ කැඳවා ගන්න ඔබගේ නිවසේ ඔබේ ශරීරය තුළ නිවස තුළ උන්වහන්සේ මුල් තැන දෙන්න උන්වහන්සේගේ දේවල් දෙන්න. ප්‍රශංසා කරන්න, නමස්කාර කරන්න, ගායනා කරන්න, උන්වහන්සේ නාමය ඔසවන්න. වචන කියවන්න. ඒතර උන්වහන්සේ ඒ ස්ථානයේ පාලනය කරනවා, රජ කරනවා මිත්‍රෝනි. එතරම් නෙවෙයි. ඔබගේ නිවස උන්වහන්සේට මුල් තැන දෙන විතර නෙවෙයි. ඔබගේ නිවස සුද්ධව තබා ගන්න, පවිත්‍ර කරගන්න. පාපෙට එන්න දෙන්න එපා. හොරකම්, වංචාව, සණ්ඩු සරුවා, නරක වචන කතා කිරීම, සණ්ඩු සරුවා ඒවා නවත්තන්න. ඒ වගේම ඔබගේ නිවසට ඒ අසභ්‍ය දේවල් විශේෂයෙන්ම අද දවසේ අපි දකිනවා කම්පියුටර් එකේ නොයෙකුත් විදිහේ නරක දේවල් තියෙනවා නේද? ඒවා වලට දෙන්න එපා. ඒවා විවෘත කරන්න එපා. සමහර ටෙලිෆෝන් එකේ සෙල් ෆෝන් එකකට දැකලා එනවා. ඒවා වලට දෙන්න එපා. ඔබගේ නිවස සුද්ධව තබා ගන්න. ඒ වගේම ඔබගේ නිවස තව දෙයක් මම කියන්න කැමතියි. තමන්ගේ නිවසට අයුක්තිය හම්බ කර ගන්න දෙයක් ගේන්න එපා. බයිබලයේ කියන එවැනි කෙනෙකුට දුක් වේ කියලා කියන නිසා ඔබගේ නිවසට හොරෙන් ගෙනාපු බඩු
හොරෙන් ගෙනාවු සල්ලි අයුත්තේ ගත්ත දේවල් ගෙන ගන්න එපා. ඒකට උන්වහන්සේට ඉන්න බෑ. උන්වහන්සේ ඔබගේ තන සුද්ධ වාසන බව නිසා සුද්ධ ස්ථාන වල පත් නිසා ඔබ මතක තියාගන්න ඔබගේ නිවස ඔබගේ ශරීරය සහ ඔබගේ නිවස ශුද්ධව පිරිසිදුව තියාගන්න. උන්වහන්සේගේ අභිමුඛය පිටින් එන අයට පවා ඔබගේ නිවසේ ඔබගේ ජීවිතය තුළ මානසිකව දකින්න ඕනේ. පාපෙට දෙන්න එපා. උන්වහන්සේට ගෞරවය කරන්න, ප්‍රශංසා කරන්න, ලැජ්ජා වෙන්න එපා. ගෙදරදී වේවා කොහේ හිටියත් ඔබ ශරීරය කොහේ ගියත් ඔබ ශරීරය යනවනේ. එතකොට මිනිස්සු ඉදිරියේ ලැජ්ජා වෙන්න එපා. ඔබ බය නැතුව ඔබගේ සාක්ෂිය දාන්න. ඔබගේ සුද්ධ ජීවත් වෙන්න. අනිත් අය කරන දේ කරන්න යන්න එපා. හොරකම් කරන්න එපා. මං රස්සා කරපු ස්ථානේ හොර ගුහාවක්. මොකද මම කරුණේ නිසා සමහරට මාව කොන් කෙරුවා. නමුත් උන්වහන්සේගේ සාක්ෂිය මාතුව තිබුණා. මං රස්සා කරපු ස්ථානේ. ඒ වගේම සමහරට ඒගොල්ලන් මත්පැන් බොයි. ඒ වගේම සමහරලාට ශ්‍රේස් දායි. ඒ නොකර හිටියොත් ඔබ කොන් වෙයි. නමුත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ නාමය ඔබ මහේ පවරන ඔබ තුලින්. ඒ දේ මතක තියාගන්න. ඔබගේ නිවස උන්වහන්සේගේ වාසස්ථාන කරගන්න. ඔබගේ ශරීරය උන්වහන්සේගේ වාසස්ථාන කරගන්න. එවිට එදා සෝල්මන් දුන්නා වගේ උන්වහන්සේ ඔබගේ ඒ නිවස ඔබගේ ශරීරය උන්වහන්සේ යහපත් විදිහට ආශිර්වාද කළා. උන්වහන්සේ ඒ ස්ථානයේ පුදුම දේවල් කරන්න යනවා, ආශිර්වාද කරන්න යනවා. ඒක පළවෙනි දේ. දෙවුණ අපි දකිනවා උන්වහන්සේ තව දෙයක් කියන එකපාරම එතන කියන උන්වහන්සේ 13 වෙනි පදේ වෙන් කරගෙන යා පූජා ගෘහයක් කොට උන්වහන්සේ ඒ ස්ථානයේ උන්වහන්සේගේ ඒ ස්ථානයේ කෙරෙහි ඇස් ඇරි කන් යොමු කර තිබෙනා වගේම විසුද්ධ කෙරුවා වගේම උන්වහන්සේ ඊට පස්සේ 13 වෙනි පදේ සම්පූර්ණ වෙනස් දෙයක් කියනවා. උන්වහන්සේ කියනවා මම වැසී නොවසින ලෙස අහස වසන්නෙම් නම් නොහොත් රටපාලු කිරීමට පළගැරියන්ට අණ කරන්නේ නම් නොහොත් මාගේ සෙනඟ අතරට වසංගත එවන්නේ නම්. දැන් මෙතන මොකක්ද කියන්නේ? උන්වහන්සේ කියනවා මම සමාජයට මිනිසුන් අතරට දඬුවම් එවනවා. වැසී නොවසන ලෙස අහස වසනවා. මොකද ඒක වෙන්නේ? නියඟේ සාගතය පළගැටි එවනවා ඊළඟට. ඇයි දේශය ඔක්කොම පාලු කරන්න. ඊළඟට උන්වහන්සේ කියනවා මම මගේ සෙනඟ අතරට වසංගත එවන්නේ නම්. මේවා දෙන උන්වහන්සේ මිනිස්යාට කතා කරන විදියයි. මනුෂ්‍යයාගේ පාපය නිසා දැන් වහන්සේ මනුෂ්‍යයාට දඬුවම් එවන මක්සල් උන්වහන්සේ ධර්මිෂ්ඨයි. ඒ නිසා උන්වහන්සේ නීතියක් තියෙනවා. රටක ධර්මිෂ්ඨ නම් නීතියක් තියෙනවා, පොලිසියක් තියෙනවා, හිරගයක් තියෙනවා, එල්ලුම් ගහ තියෙනවා. ඒක තමයි ඒක නීතිය. ඒක සාධාරණ නීතිය. ඒ වගේ දැන් වහන්සේ ධර්මිෂ්ඨ නිසා උන්වහන්සේ මේ නීතිය පනලා තිබුණොත් උන්වහන්සේගේ වචනේ අපි කියන විදිහට බලනවා. උන්වහන්සේ දඬුවම් කරනවා. උන්වහන්සේ දඬුවම් අපි හතරක් දකිනවා. අපි පෙරලා ගන්නමු එසකියල් පොතට. එසකියල් වල එසකියල් අනාගත වක්තතුමාගේ පොතේ අපි දකිනවා උන්වහන්සේ දඬුවම් හතරක් නියම කරන 14 වෙනි පරිශ 14:21. එසකියල් 14:21. එසිකියල් 14:21. තවද ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. යෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මුර්ගයන් සිඳ දමන්නට මා විසින් ඊට මාගේ තද දඬුවම් 4 වූ කඩුවද සාගතයේද ඡන්ද මුර්ගයන්ද වසංගතයේද යව් කල්හි කොපවන වැඩියෙන් එසේ නොවන්නේද. බලන්න උන්වහන්සේගේ තද දඬුවම් 4ක් තියෙනවා. මොකක්ද? කඩුව යුද්ධ කලකෝල අපි යුද්ධයක් අපි ලංකාවේ පවා තිබුණා. ඒ අපි JVP කාලේ දැක්කා. ඒ වගේම අර LTT කාලේ දැක්කා. කඩුව. ඒ වගේම සාගතය. තමයි නියඟල් ඇවිල්ලා භෝග පාළු වෙලා කන්න නැති වෙනවා. ඊළඟට ඡණ්ඩ මුර්ගයෝ. අපි දකින්න දැනටත් අලියෝ ඇවිල්ලා මිනිස්සුන්ව මරනවා, ගෙවල් කඩනවා, ඒ වගේම වගවල් නාස්ති කරනවා. ඒ වගේම සමහරවල් සිංහයෝ එනවා, කොටියෝ එනවා, ඡණ්ඩ මුර්ගයෝ, ඒ වගේම වසංගතය අපි අදහස් අපි දකිනවා. අද කොරෝනා COVID-19 වසංගතය ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේවා එවන්නේ වහන්සේ නිසා. මතක තියාගන්න මේවා යක්ෂ ඇව්වේ නැහැ. ඒ නිසා මතක තියාගන්න සමහරට දැකලා තියෙනවා මේවා එවන අවස්ථාවේදී මිනිස්සුયો සාප කරනවා. සාප කරන්න එපා. ස්වාමීන් වහන්සේ එවන්නා වූ දේට සාප කරන්න එපා. අපි ඒකට වෙන දෙයක් තියෙනවා කරන්න. අපි අර කියමනක් තියෙනවා කළුවරට
කළුවලට ශාප කර ඉන්නේ නැතුව පහන පත්තු කරන්න. අපිත් මේ දෙනවා එව්වා වූ වසංගෙත ශාප කරන්නේ නැතුව පහන පත්තු කරමු. මොකද්ද? ස්වාමීන් වහන්සේට කියමු. ඒක තමයි පහන. අපි බයිබලයේ කියනවා උන්වහන්සේ කවදාවත් කැමැත්තෙන් තමන්ගේ මනුස්සයන්ට එහෙම නැත්නම් ලෝකයේ මිනිසුන්ට දඬුවම් කරන්නේ. අපි හරලා ගමු යෙරමියාගේ විලාප ගී 3 වෙනි පරිච්ඡේදය පෙරලා ගමු. යෙරමියා විලාප ගී 3 වෙනි පරිච්ඡේදයේ ඔරගෙන මම හොයලා කියන්නම්. යෙරමියා 3 වෙනි පරිච්ඡේදයේ යෙරමියා විලාප ගී 3 වෙනි පරිච්ඡේදයේ 31 ඉඳලා 33ට. යෙරමියා විලාපගී 3 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ සිට මග්නිසාද ස්වාමින් වහන්සේ සදා කාලෙටම අහක දමන්නේ නැත. උන්වහන්සේ ශෝකය පමුණුන නමුත් තමන්ගේ බොහෝම වූ කරුණාව ලෙස අනුකම්පා කරනසේක. මග්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක. ඔවුන්ට ශෝකය නොපමණනසේක. මාන කොච්චර යහපත් දෙවියෙක් කෙනෙක්ද? ධර්මශ දෙවියන් වහන්සේ දනුවන් නියම කළ තිබෙනවා. නමුත් උන්වහන්සේගේ වචන කියනවා ස්වාමීන් වහන්සේ සදා කාලටම ඒගොල්ලෝ අහක දාන්නේ නැහැ. ලෝකේ මිනිස්සුන් මෙවුවා මිනිස්සු උන්වහන්සේගේ දරුවෝ උන්වහන්සේ අහක දාන්නේ නැහැ. උන්වහන්සේ ශෝකයේ පමුණුන නමුත් තමන්ගේ බොහෝ වූ කරුණාව ලෙස අනුකම්පා කරනසේක. මග්නිසාදුන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක. හලෙලූයා. අපේ ස්වාමීන් වහන්සේ යහපත් ප්‍රේමවන්තයි. උන්වහන්සේගේ වචන අනුවාද කියනවා ඔවුන් ශෝකයට නොපමණවනසේක. යහපත් කරුණාවෙන් පූර්ණ වූ තන වහන්සේ නිසා අපට වහන්සේ කෙරෙහි මොන අවස්ථාවක වුණත් පව් කෙරුවත් වහන්සේ තුල බලාපොරොත්තුවක් තිබෙන මිත්‍රෝනි. ඒ බලාපොරොත්තුව අපි අමතක කරන්න එපා. අපි ඒක ඇදහිල්ලෙන් බලා සිටිමු. ඒක ලබා ගන්නට මාර්ගයක් කබා තිබෙනවා. ඒ වගේම වහන්සේ කැමැත්තෙන් මනුෂ්‍යයාට වයස දඬුවම් කරන්නේ නැහැ. ඒ වගේම වහන්සේ වචන කියනවා වහන්සේ කියනවා ඒ නසින්නාගේ වර්ණ නිසා ඒ දඬුවම් ලැබෙනා මනුෂ්‍යයා නිසා වහන්සේ ඒක සතුරු වෙන්නේ නැහැ. He has no pleasure in the punishment of the people. ඒක අපි බලමු එසකියල් 18:23. එසකියල් 18:23. දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස නසිනවාට කොයි ප්‍රකාරයෙන්වත් මාගේ ප්‍රසන්නයක් ඇද්දැයි ස්වාමින් වහන්සේ කියනසේ. දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස නසිනවාට කොයි ප්‍රකාරයෙන්වත් දැන් වහන්සේ කියන මාගේ ප්‍රසන්නයක් ඇද්දයි දැන් වහන්සේ අහනවා. යගේ 33 වෙනි පදෙත් කියනවා නසින්නාගේ මරණය ගැන මට කිසි ප්‍රසන්නයක් නැත. එබැවින් හැරී ජීවත් වෙලායයි ස්වාමීන් වූ දැන් වහන්සේ කියනසේක. උන්වහන්සේ කැමැත්තෙන් දඬුවම් කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේ මිනිස්සු හදන්න ඕනේ හින්දා නීතියක් තියෙන හින්දා ඒ අනුව මිනිස්සුන්ට දඬුවම් කරනවා. නමුත් උන්වහන්සේ බලනවා මේ දඬුවමෙන් මගේ සෙනඟ මම මැව්වා වූ සෙනඟ කොහොමද මම බේරගන්න කියන එක උන්වහන්සේගේ ලොකුම ආසාව සහ බලාපොරොත්තුවයි. මිත්‍රෝනි අපි දකිනවා දැන් වහන්සේ අපිට ඒ දඬුවම් කරන අවස්ථාවේදී ඒ දඬුවම් මුදා ගන්න උන්වහන්සේ අපිව හැම වෙලේම උත්සාහ කරනවා මාර්ගයක් සොයනවා. ඒ නිසා අපි දකිනවා එසේකියල් 22:30 වෙනි පදේ උන්වහන්සේ කියනවා මගේ මේ කෝපය පහ කරන්න මිනිස මගේ දනුව පහ කරන්න මිනිස මම මිනිස්සෙක් හොයනවා පවුරක් ගොඩනගලා වැට කොඩලෝ ඉඳලා කවුද මාවනේ මට මොරගසන එකේ මැදහත්කම් කරමි. එවිට මම ඒ දඬුවම ඔවුන්ගේ අහක් කරනවා කියලා කරුණා කළා ඒක කියලා බලමු. ඒක තමයි වැදගත් වෙනවා. එසේකියල් 22:30 වෙනි පදේ. එසේකියල් 22 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදය. මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුර ගොඩනගා දේශයේ උදෙසා මා ඉදිරිපිට කඩුල්ලී සිටීමට ඔවුන් අතරේ මිනිසෙකු සෙවීමි. නමුත් කිසිවෙක් මට සම්බ නූනේය. උන්වහන්සේ බලාපොරොත්තු
උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඔබයි මායි කීතුණුවන්ගේ දෙවෙනවා අදහන්නව සෙනගගේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා පවුරක් ගොඩනගලා කඩුල්ලේ සිට මේ සෙනග උන්වහන්සේ නොදන්නා සෙනග පෞකාර සෙනග වෙනුවෙන් ඔවුන්ට යන දඬුවම් මිදෙන පිණිස මැදහත්කම් කරන්න යාඥා කරන්න කියලා උන්වහන්සේගේ සෙනගගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා කැමති ඒ නිසා යම් කෙනෙක් මැදහත්කම් කරනවා නම් උන්වහන්සේ සමාජයට තමන් කිව්වා දඬුවම තමන් එව්වා දඬුවම ගැන තැවෙනවා හරි පුදුමයි දැන් උන්වහන්සේගේ හදවත පිතෘ හදවත කරුණාවේ හදවත ප්‍රේමයේ හදවත අපි තේරුම් ගන්න ඕනේ ඒක හිතන අවස්ථාවේ අපි හැදෙද ඇදී යන්න ස්වාමීන් වහන්සේ වෙතට උන්වහන්සේ කොච්චර යහපත්ද කොච්චර කරුණාවන්තද කොච්චර බොහෝකල් ඉවසනවාද කොච්චර කෝප වීමට ප්‍රමාද කියන එක අපි හිතේ තියාගන්න ඕනේ. ඒක අවස්ථාවකදී ඒක කියවන්න වෙලාවක් නැහැ ඔක්කොම වෙලාව නැති හින්දා ඒක පාරක් අපි දකිනවා ඊශ්‍රායල් වරුන්ට වනාන්තරයේදී දෙනවා දනුවක් එව්වා. වසංගතයක් එව්වා. අයි රන් රූපයෙන් නම අරගෙන රන් බස්සෙක් හදාගෙන නමස්කාර කෙරුවා. අවස්ථාවේදී ඒ දනුව වෙන අවස්ථාවේදී වසංගතයක් ආවා. නමුත් මෝසෙස් ආරෙන් ලවා මැදත්කම් කරුවා ගිහිල්ලා ඒ අවස්ථාවේදී බයිබලයේ කියන උන්වහන්සේ කිව් එව්වා දඬුවම ගැන තැවුණා කියනවා. තැවුණා. He repented. බන් උන්වහන්සේ මහාසක දාසෝ දේව දරුවෝ යාඥා කරන උන්වහන්සේ කියපු එවපු දඬුවම ගැන තැවෙනවා. තව අවස්ථාවකදී මට මතකයි අර දාවිත් සියරක ගණන් කරලා වසංගතයක් ආවා. ඒ අවස්ථාවේ දාවිත් මොකක්ද කරුවේ? පූජාසනයක් ගොඩනගලා උන්වහන්සේ පූජා උපකරණ මැදහත්කම් කෙරුවා. ස්වාමීන් වහන්සේ කිව්වා ඒ ගැන තැවිලා උන්වහන්සේ කිව්වා ඉතින් ඇති දේවදූතයන්ගේ ඇති අත නවත්තා ගන්න එපා මගේ දරුවන් කරන්න මගේ එක දරුවේ මගේ සුද්ධවන්තේ මට කන්ලාව කරනවා නවත්තන්න ඔබටයි මටයි ඒ ගැන වාග්යමක් තියෙන්න අවශ්‍ය අපි ඉන්න දේශය ගැන අපි ඉන්න ලෝකය ගැන අපේ ගම ගැන අපට කැක්කුමක් තියෙන්න අවශ්‍යයි මිත්‍රෝනි එවිට අපි උන්වහන්සේට මොරගහන වෙලාවදී උන්වහන්සේ අපට පිට වෙන්න පුළුවන් ඊළඟට අපි ඊළඟ කොටසට යනවා ඒ දෙවෙනි ළඟ හත්වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා එතන කියනවා උන්වහන්සේ එසන එහෙම තියෙන ඒ වසංගත තියෙන අවස්ථාවේදී ඒ පීඩා තියෙන අවස්ථාවේදී උන්වහන්සේ කියනවා උන්වහන්සේ දරුවන්ට යම්කිසි වගකීමක් දෙනවා මොකද වාක්‍යය උන්වහන්සේ කියනවා මාගේ නාමය දරන මාගේ සෙනග ඔබයි මායි එකක් නෙවෙයි මාගේ නාමය දරන බොහෝ දෙනෙක් මාගේ නාමය දරනවා පරණ කිව්සමේ මම දේවන් මාගේ දරුවෙක් කියලා කියන බොහෝ දෙනෙක් හිටියා ඒ සමාජ කාලෙත් හිටියානේ පරිසවරු ලියන්නෝ නායක පූජකයෝ ඔක්කොම නම දරන හිටියා නමුත් තව දෙයක් තියෙනවා මාගේ සෙනග දෙකක් නම දරන සෙනග බොහෝ ඉන්නවා අදහස කිතුනවා කියලා බොහෝ දෙනෙක් ඉන්නවා මුත් මාගේ සෙනග කියන්නේ කවුද උන්වහන්සේ සම්පූර්ණ බාර වෙලා උන්වහන්සේ තුළ සුද්ධ ජීවත් වෙන්නා වූ කැප වුණා වූ සෙනග අලුත් ගිවිසුමේ නම් යේසුස් වහන්සේ මාගේ පාපය උසලා ගත්තා මාගේ පාපේ දරාගෙන උන්වහන්සේ ඒ පාපේ කුලිය මා වෙනින් ගෙවලා කුරුස්සේ ලේ වගුරුලා මැරුණා පිළිගන්න ඕනේ ඒ නිසා මට දැන් ඒ පූජාව තුළින් සමාව තිබෙන නිසා ඒ ස්වාමීන් ළඟට ගිහිලා කියන්න ඕනේ ස්වාමීනි ඔබ මානසා මැරුණා ඔබ මාගේ පාපේ උසලා ගත්තා ඒ නිසා මට දැන් ඒ මගේ පාපේ වාසිය තවනවා ඔබ වහන්සේ මගේ පාපේ සම්පූර්ණ සමා වෙලා ඔබ වහන්සේ ලේ විල් සෝදලා මගේ ජීවිතය වෙනස් කරලා විතරක් නෙවෙයි මාතුලට එන්න කියලා. ඔබගේ ජීවිතයේ එවිට ඔබ අලුත් මාර්ෂ බවට පත් වෙන පරණ දේ සියල්ල පහවගේ සියලු දේම අලුත් වී තිබේ කියලා අපි කියවනවා දෙවෙනි කොරින්ති 5:17. මිත්‍රෝනි අපි තමයි උන්වහන්සේගේ දරුවෝ. මොන නම දරනවත් ඇති. නම දරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ දෙනවා දරුවෝ නෙවෙයි සමහර විට. නම විතරයි. නාමික ක්‍රිස්තියානි කාර්ය born again ඒගොල්ලන් name sake Christians. උත් born again Christians ලා. එවන්ජල්ස් වල එවන්ජලික අංශය ආය පෙන්තකොස්ත ආය නැවත පාදලේ බෝර්න් අගේන් කියන ක්‍රිස්තියානි කාර්යය තමයි උන්වහන්සේ සැබෑ වූ දරුවෝ. ඒ ඔවුන්ට උන්වහන්සේ වගකීමක් දෙනවා ඔබ කරන්න ඕන දේ මොකක්ද කියලා. උන්වහන්සේ කියනවා මාගේ නාමය දරන මාගේ සෙනග යටත් වෙන්න අවශ්‍යයි. මගේ වස්තුව මගේ තනතුර මගේ උගත්කම මගේ ලොකු පල්ලිය දහස් ගණක් ඉන්නවා ඒක මගේ හාස්කම් මගේ නොකදී අනාගත වාක්‍ය ඒව නෙවෙයි වැදගත් වන්නේ මිත්‍රෝනි. උන්වහන්සේ කියන්නේ යටත් වෙන්න. ඒක කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඔබ උන්වහන්සේ යටත් වෙන්න අවශ්‍ය ධන ගහන්න අවශ්‍යයි. උන්වහන්සේ පාත්ම ධන ගහනක මේ ශරීරයත් වැදගත් වෙනවා. නමුත් ආත්මික වශයෙන් යේසුස් වහන්සේ කිව්වා සිතින් දිලින්දෝ ආශිර්වාද ලබන සිත තුළ යටත්කම තියෙන්න ඕනේ. යටත් වෙන්න අවශ්‍යයි.
එස ඔබ කවදාවත් කිදුණුක් නම් ඔබගේ වස්තුව ගැන හෝ ඔබගේ ඔගේ ඉගෙන් උගත්කම ගැන හෝ එමත ඔබගේ තනතුර ගැන හෝ එමතම් ඔබගේ සභාවේ ලොකු හුඟක් ඉන්නවා හාස්කම් කරනවා ආද වගේ කියන උඩඟු වෙන්න යන්න එපා. යටත් වෙන්න. මොකද දේශවාදික අවස්ථාවක කිව්වා ඔබට මේ හැම දේ තිබුණාද? එදාර පොසත් අඥාන මනුෂ්‍යයා ගැන කිව්වා ඔහුගේ කෙතේ බොහෝ වස්තු හටගත්තේය. එතකොට දැන් කියනවා මොකද්ද කරන්නේ? ඔහු කියනවා මම මගේ ගවඩ කවාත් කඩා දමලා මම විශාල ගවඩ හදලා මගේ අස්වන් රැස් කරලා මගේ ආත්මයට කියනවා ආත්මය ඔබට බොහෝ කාලයකට ජීවත් වෙන්න වස්තු මම රැස් කරලා තිබෙනවා. ඒ නිසා ඔබ කාබි ප්‍රීතියෙන් සිටපන් කියලා ඒ මනුෂ්‍යයා කියනවා Tamanට. දෙවියන් වහන්සේ කියනවා අඥානය නැත්නම් මෝඩයා අද රාත්‍රියේ ඔබගේ ජීවිතය ඔබෙන් අහක් කරගන්නවා. එවිට මොකක්ද වෙන්න යන්නේ? ඒ වගේ තමයි මිත්‍රෝනි මේ දේවල් අපේ නිෂ්ඵලයි. උන්වහන්සේ කියනවා මේ දේවල් ගැන දාපවතින්න එපා. ඔබගේ වස්තුව, ඔබගේ උගත්කම, ඔබගේ සඵලත්වය කිසි දෙයක් විශ්වාස කරන්න එපා. ඔබ උන්වහන්සේට යන්න යටත් වූ හිඟන්නෙක් වගේ යන්න හිඟන්නෙක් මිදලකට ඉහළ යටත් වෙනවා වගේ ඔබ යටත් වෙන්න. හදවතින් යටත් වෙන්න. මොකක්ද කියන්නේ ඒකයි. අපි හැම කෙනෙම යටත්කම නැත්තම් අපිට දැනුමක් ආශ්‍රය ලබා ගන්න බෑ. උන්වහන්සේ යටහතුන්ට කරනවා දක්වා උඩඟුන්ට විරුද්ධව සිටිනවා. බයිබලයේ කියනවා. එස ඔබයි මම යටත් වෙන්න අවශ්‍යයි. ධන ගහනත් අවශ්‍යයි සමහරට. පුළුවන් නම් අපි උන්වහන්සේ ධන ගහ අපි කවුද උන්වහන්සේ ධන ගැහුවේ? මිත්‍රෝනේ ධන ගහන මුදල් හුරු දෙන්න මොකද මතක් වෙනවා එල්දෙනා පොතේ ස්වර්ග රාජ්‍ය දර්ශනය. ඒ ස්වාමීන් වහන්සේ අමුකේ තිබෙනවා සිංහාසන 24ක් තිබෙනවා. ඒ ස්ථානයේ දෙවැඩි මහල් 24 දෙනෙක් ඉන්නවා ඔරන් ඔටුන් දාගෙන කෙරුබු මෙවර සේරපාවර ඉන්නවා දේව දූතයෝ ඉන්නවා. ඒ අවස්ථාවේදී ඒකලා මුණින් වැටිලා බිම වැටිලා තමගේ රන් ඔටුනු බිම තබලා ඔක්කොම වහන්සේට දන ගහලා නමස්කාර කරලා වැඳ වටිනවා. ඔබ ස්වර්ගයට ගියොත් ඔබ කවදාවත් වෙන මොහොතේ දන ගහලා නැත්නම් ඔබට ලොකුම අමාරුවක් වෙනවා. දන ගහන්න පුරුදු වෙලා නැතේකොට. ඒ නිසා ඔබ දැන් පුරුදු වෙන්න ධර්මවාදී පුළුවන් නම් දන ගහන්න. දන ගහලා නමස්කාර කරලා ප්‍රශංසා කරන ගෞරවයෙන් උන්වහන්සේ නාමය ඔසවන්න. යටත් වෙන්න කියලා කියන නිසා යටත් වෙලා මොකද කියන්නේ? යාඥා කරන අනිවාර්යයෙන්ම යාඥාවේ වැදගත්කම තේරුම් ගන්න. සමහර හිතනවා උන්වහන්සේ දන්නවනේ මගේ අයියා කෙනෙක් හිටිය නෑද කෙනෙක්. එයා කියනවා මම මගේ දෙවියන් වහන්සේට මම කරදර කරන්නේ නෑනේ. දෙවියන් වහන්සේට කරදර කරන්නේ මට ඔක්කොම තියෙනවා. මම ඉතින් ඔහේ ඉන්නවා යාඥා කරන්නේ නෑ. මොකද කතාවක්. අපිට ඔක්කොම මොහොතකින් නැති වෙන්න පුළුවන්. වහන්සේට යාඥා කරන එක ඔබ අනිවාර්යෙන් දුකඩව කරන්න බරක් ඇතුව ඇදහිල්ලෙන් හදවත ගැඹුරෙන් වහන්සේට ඔබගේ යාඥාව නැගෙන පිටස යාඥා කරන තොලවලින් නෙවෙයි ලියාගෙන නෙවෙයි හදවත ගැඹුරෙන් යාඥා කරන්න. ඒක අමාරු නෑ. ඕනේ කුඩා දඩුවකටත් පුළුවන් වහන්සේට යාඥා කරන්න. නේද? ඒසේ කරන්න යාඥා කරන තව දෙයක් කරන්න ඔබ ගැන පසුතැවිලි වෙන්න ඔබගේ පව් ගැන පසුතැවිලි වෙන්න තව ඔබ ඉන්න ලෝකයේ ඔබේ රට ගැන ඔබ අසල් වාසීන් ගැන ඔබ මැදහත්කම් කරන්න අපේ මිනිස්සු පව් කරන සමාව වෙන්න කියලා කියන්නේ යාඥා කොට මගේ මුහුණ සොයලා ඒ මොකද්ද මුහුණ බලන්න ආසාව ඕවා ළඟට යන්න ආසාව මම කවදා ඇවිත් ඔබ අම්මුකේ පෙනී සිටීමද අපි දැන් ගීතකාරයෙක් කියනවා අපි ගීතාවලිය 42 වෙනි පරිච්ඡේදය පෙරලා ගමු. ගීතාවලිය 42 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක මම හිතන්නේ බලමු. ඔව් පළවෙනි පද දෙක කියවන්න. ගීතාවලිය 42 1 සහ 2 දෙවියන් වහන්සේ මුවා දිය දොළවලට ඉතා ආසාවන්නාක් මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආසා ඇත්තේය. එනම් ආසාවන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි මාගේ ආත්මය පිපාසා වේ. මාම කවදා ඇවිත් දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනෙම්ද? භාණ්ඩ ගීතකාරයා කියන දේ ඔහු කියනවා දෙවියන් වහන්සේ මුවා දිය දොළවලට ආසාවන්නාක් මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ආසා ඇත්තේය. දෙවියන් වහන්සේ කෙරෙහි එනම් ජීවමාන වහන්සේ කෙරෙහි මගේ ආත්මය පිපාසා වේ. මම කවදා ඇවිත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටීමද? මිත්‍රෝනි ඔබට ඒ උන්වහන්සේගේ මුණ සොයන කියන්නේ උන්වහන්සේ ළඟට පැමිණීමේ ඒ ලොකු උද්‍යෝගයේ උනන්දුව තියෙන්න ඕනේ. ඔබගේ පවුල කෙනෙක් දරුවෝ හෝ දෙමව්පියෝ හෝ ඈත රටක ඉන්නවා නම්
එතකොට එනකොට කොච්චර බලාගෙන මග ඉන්නවද නේද? දවස් ගණන් කර ඉන්නවද? ඇඟිලි ගණන් කර ඉන්නවා. කවුද එන්නේ කියලා. දැක්කම කොච්චර ආසාවෙන් ගිහින් වැළඳ ගන්නවද? සිප ගන්නවද? ඒ වගේ උන්වහන්සේට මේ ආසාවක් තියෙන්න ඕනේ. සමහර යාඥා කරන්නේ මොකද්ද? ඇයි ආසාවක් නැතුව? අර මට හැමදාම යාඥා කරන්න කියලා දෙන පාස්ටර් එහෙනම් යාඥා කරන්න එපා. සමහර විට බයට මම මොනවත් වෙයි නේද? පීඩාවක් එයි කියලා යාඥා. එහෙම නෙවෙයි. උන්වහන්සේට යෑමේ ආසාව, උනන්දුව, මොහොත දැකීමේ ආසාව ඔබ තුළ තිබෙනවා. ඒක මගේ මොන සොයන්නේ කියලා කියන්නේ. ඊළඟ අපි දකිනවා ඔබගේ නපුරු මඟ අත්හැරියොත් අපි කෙනෙක්වත් හොඳ ඔක්කොම සියල්ල සම්පූර්ණ නැහැ. අපි අඩුපාඩු ගන්න තියෙන අපි ඒක සොයලා බලලා උන්වහන්සේට කියලා සමාව ලබා ගන්න අවශ්‍යව අත්හරින්න ඕනේ. සමාව ලබා ගන්න මදි. අත්හරින්න අවශ්‍යයි. එහෙම කෙරුවොත් මොකද්ද කියන්නේ? ස්වර්ගයේ ඉඳලා අහන්න යනවා. අපේ යාඥාව නගින්න මේ උන්වහන්සේ කිව්වා වූ කාරණා කීවෙම අවශ්‍යයි. යටත් වෙන්න අවශ්‍යයි. යාඥා කරන්න අවශ්‍යයි. ඒ වගේම උන්වහන්සේගේ මොහොන ආසාවෙන් සොයන්න අවශ්‍යයි. ඒ වගේම නපුරු මාර්ග අරින්න අවශ්‍යයි. උන්වහන්සේ කියන මම එසේනම් ස්වර්ගයේ සිට පුදුමයි. ස්වර්ගය කොච්චර දුරද? ආලෝක වර්ෂ මන්දන මිලියන ගණන් දුරයි. උන්වහන්සේ ඉරට හඳට ඒකට කොච්චර ඉහළින්ද උන්වහන්සේ ඉන්නේ. උන්වහන්සේ ළඟට මේ යාඥා නගිනවා විතර. උන්වහන්සේගේ සිංහාසනය කරුණාසන සභාවට අපි කරන යාඥා නගින්න අවශ්‍යයි. ඔබ යාඥා කරලා නැගින්න අවශ්‍ය ඔබට හිත ඔබට හැඟීම තියෙන්න ඕනේ. මම හරියට යාඥා කරුවා. මගේ යාඥාව ස්වාමීන් වහන්සේ නැග්ගා කියනවා. ඒ හැඟීම තිබෙනවා නම් ඒක ලොකු ආශිර්වාදයක්. සමහර යාඥා කරලා ඉවරලා නැගිට්ටාම හරි ඩ්‍රයි නම් වියලි භාවයක් තියෙනවා නම් ඒක ලොකු අඩුවක් තියෙනවා. ඔබ යාඥා කරන අවස්ථාවේදී හදවත ගැඹුරින් යාඥා කරන්න. මනුෂ්‍ය මොනවා කිව්වත් කමන්නේ. වටේ බලන්න එපා. ඇස් ටික වහගන්න. ස්වාමිනේ මම ඔබ වහන්සේට එනවා. මගේ හදවත ඔබට විරුද්ධ කරනවා ස්වාමිනේ. ඔබට මම කන්ලා කරන විට ඔබගේ යාඥාව ඔබගේ අත් එසවීම ඔබ ඉදිරියේ මිහිරි සුවඳක් මෙන් එන්න යනවා. හලෙලූයා. මිත්‍රයනි ඔබට මට මේ වර ප්‍රසාද දෙනවා. අපේ මෞංකාර වෙතර ආලෝක වර්ෂ ලක්ෂ ගණනක් ඉහළින් ඉන්නා වූ ස්වාමීන් වහන්සේට එක මොහොතකදී උන්වහන්සේ යාඥා කළා. ඒක උන්වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි දකිනවා යෙරමියා 33 3 වෙනි පදේ. කියමුද? යෙරමියා 33 3 වෙනි පදේ. යෙරමියා 33 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. මට යාඥා කරන්න. ඒ විට මම නුඹට උත්තර දී නුඹ නොදන්න මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි. මට යාඥා කරන්න. එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්නා වූ මහත් වූ අමාරු දේවල් නුඹට ඉස්සකලා පෙන්වුම් කරන්නෙමි. මිත්‍රෝනි උන්වහන්සේ අපට කියනවා යාඥා කරන්න. එතකොට උන්වහන්සේ මහත් දේ කරනවා. ස්වර්ගයෙන් නැගෙන්න අවශ්‍ය ඔබගේ යාඥාව. ඒ විට උන්වහන්සේ මොකද්ද කියන්නේ? මම ස්වර්ගයේ සිටලා අහලා නුඹගේ පව් වලට කමා වෙනවා. නුඹගේ විතරක් නෙවෙයි නුඹගේ දේශේ මනුස්සගේ පව් වලට. දැන් මේකේ පුදුම දෙයක් තියෙනවා. දැන් යේසුස් වහන්සේ කුරුස යන ගහන අවස්ථාවේ උන්වහන්සේ අවස්ථාවේදී කිව්වා පියාණනේ මොවුන් කරන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා ඔවුන්ට කමා වුණ මැනව. ස්තේපන් කියන මනුස්සයාට ගාගාන අවස්ථාවේදී ඔහුත් යාඥා කරා ස්වාමීනේ මේ මිනිස්සුෝ මොනවද කරන්න කියලා දන්නේ නැති නිසා ඔවුන්ට කමා කළ මැනව. මන් දන්නේ උන්වහන්සේ සමා වෙලා පාපේ මකාදමට කියලා මන් දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ එක දෙයක් කරයි. ඒ උන්වහන්සේගේ තද කෝපය ඔවුන් කරේ ඔවුන් කරන්නේ නැතුව උන්වහන්සේ ඒක ලිහිල් කරයි. ඒක අයින් කරයි. ඒ වගේම සමහර විට මේ සෙනග යම් අවස්ථාවකදී දැන් වහන්සේට හැරිලා පස්දාපෙලා යැලීම ලබයි. එතන අනිවාර්යෙන් අපට පීඩා කරන නිසා යාඥා කරන්න කියලා තියෙන එකයි. නේද? ඒ වගේ අපිත් ඒ දෙක කරන අවස්ථාවේදී සමහර උන්වහන්සේ මනුෂ්‍යන්ගේ පව් ගැන බොහෝ කල් ඉවසලා ඒ දඩුවම උන්වහන්සේ අයින් කරයි. ඒ නිසා ඔබටත් ඔවුන්ටත් උන්වහන්සේ ඒ පාපේ වර්ධකාරකම තවන්නේ නැති වෙන්න පුළුවන්කමක් තියෙනවා. දඩුවම ඒවත් නැති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර උන්වහන්සේ කියන එසේ කියලා කියනවා උන්වහන්සේ එහෙම කෙරුවොත් ඔවුන්ගේ දේශය සුව කරන්න නෙමෙයි. මොන සුවයද? පාපයෙන් සුවය, රෝගයෙන් සුවය, පීඩාවෙන් සුවය. අපි රටේ අද ලෝකෙටම මේ මහත් වූ කොරෝනා වෛරසය ඇවිල්ලා තිබෙනවා. ඔබට මට වාක්‍යයක් දුන්නා මේ කියපු දේ මතක තියාගන්න. ඔබගේ නිවස ඔබගේ ශරීරය උන්වහන්සේ මාලිගාව කරගන්න. ඒ වගේම ඔබ උන්වහන්සේ එව්වා වූ දඬුවම සුව කරන්න එපා. ඒක ඉතින් උන්වහන්සේ ආවා කියන එක හිත තියාගෙන ඒකට ශාප කරන්න එපා. පහන පත්තු කරලා ඒ යාඥාවෙද පහන උන්වහන්සේට ඔසවන්න.
එතර ඒක උන්වහන්සේ සමාව වෙන්න පුළුවන්. ඒ වගේ ඔබත් උන්වහන්සේ පිපාසයෙන් උනන්දුවෙන් ආසාවෙන් සොයන්න. ඒ වගේම ඔබ නවර මාර්ගයේ හැරෙන්න උන්වහන්සේ ස්වර්ගයේ සිට අසලා උන්වහන්සේ ඔබගේ යාඥාට උත්තර දීලා ඔබවත් ඔබගේ රටත් ඔබගේ ලෝකයත් සුව කරන්න සූදානම්ෙන් කැමැතිව සිටිනවා. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ මගේ මේ කොරෝනා ඒ COVID-19 කාලය තුල ඔබගේ මගේ ඒකයි මිත්‍රෝනි. උන්වහන්සේ බලවත් දෙවි කෙනෙක්, ප්‍රේමවත් දෙවි කෙනෙක්, සියල්ල පුළුවන් දෙවි කෙනෙක්. උන්වහන්සේ මෙතන ඇවිල්ලා ඔබ යාඥා කරනවා නම් මේ දේවල් පිළිපදමින් උන්වහන්සේ ඔබ තුලින් මහත් දේ මේ ලෝකයේ වෙනුවෙන් මේ රට වෙනුවෙන් ඔබගේ දේශය වෙනුවෙන් උන්වහන්සේ කරයි. හොඳයි මේ වචන තුලින් උන්වහන්සේ ඔබටයි මටයි ආශිර්වාද කළා. ඒ වගකීම අනු වැඩ කරන්න උන්වහන්සේ උපකාර කරන සේක ඔබගේ ශරීරය ඔබගේ නිවස උන්වහන්සේ වාස කරන මාලිගාවට පත් කරන්න ඒ වගේ අනිත් හැම දෙයක්ම කරනවා සාදු උන්වහන්සේ ඔබටයි මටයි පුදුමාකාර සැනසීමක් අපේ මම වගේ කොටස කෙරුවා කියලා ඒ සැනසීම ඒ බලා ඒ දුන්න සැටිස්ෆැක්ෂන් එක ඔබට ලැබෙවි. ස්වාමීන් වහන්සේ මේ වචන තුලින් ඔබටයි මටයි ආශිර්වාද කරන සේකවා අපි ඊළඟ කොටසට යනවා. මේ උදාසන කාලේ අපි යේසුස් වහන්සේගේ මහත් වූ ගැලීමේ ක්‍රියාව සිහි කරන්න යනවා. උන්වහන්සේ ඔබට මට නියම කෙරුවා වූ ශුද්ධ වූ මේසයට සහභාගීකම අපි ලබන්න යනවා. ඒ නිසා අපි ඒ මේසයට සහභාගී වෙන්න යනවා. ඔබ ලෑස්ති වෙන්න ඔබගේ සූදානම් තිබෙන්න ඔබගේ ඒ රොටි සහ ඒ පානය ඔබ ලෑස්ති කරගන්න අපි දැන් ඒ සුද්ධ මේසයට සහභාගී වෙන්න යනවා. අපි ස්වාමීන් වහන්සේ වචන අහුම්කම් දෙමු. පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ පටන් අපි කියවමු. පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට මක්නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමින් වහන්සේගෙන් ලැබීමි. එනම් ස්වාමී වූ යේසුස් වහන්සේ පාවා දෙන ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සේකිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානක් දී මේ කුසලාන මාගේ ලේන් පීටුවන අලුත් ගිවිසුමය යම් පමණවර නුඹලා මේන් බොන්නහුද එපමණවර මා සේකිරීම පිණිස මේක කරන්නයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටිය කන්නවුද කුසලානෙන් බොන්නවුද එපමණ වරක් ස්වාමීන් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්න වූය. 27 වෙනි පදය. එයින් නුසුදුසු ලෙස මේ රොටිය කන්නා වුනොත් ස්වාමීන් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමා සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලානෙන් බීවාවේ. මේ වචනේ පැහැදිලිව හැමදාම අහන්නා වූ කියවන්නා වූ පදයක්. ඒ නිසා මම ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. නමුත් මතක තියාගන්න යේසුස් වහන්සේ එදා අවසානයේ වෙලාවට පැමිණි වෙලාවදී උන්වහන්සේ කුරුසයන් ඉස්සෙල්ලා උන්වහන්සේ පාවා දෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ ගෝලයන්ට මේ ශුද්ධ සහභාගීකම උන්වහන්සේ හඳුනා දුන්නා. උන්ට කිව්වා මා සීකිරීම පිණිස මේක සෑමදාම කරන්න කියලා. මොකද්ද උන්වහන්සේ ඔබයි මා නිසා උන්වහන්සේ අපේ පාපේ උසලාගෙන වින්දාව දඬුවම ශරීරය පොඩි කරනවා වූ ඒ කස පහර ඒ කටු ඔටුන්න ලොකුදී ඒ ශරීරයේ කෙරුවා ඒ පීඩාව ඒ පොඩි කරව ශරීරය සිහි කරන්න කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ ශරීරයෙන් ගන්න බෝලේ කස පහර වලින් කටු ඔටුන්නේ අත්පොල ඇන ගහලා ඉලයට හෙල්ලෙන් ඇනලා වැගිරෝ ලේ සිහි කරන. ඒක තමයි සංකේතය. ඔබගේ මාගේ පාප සෝදහැරීමේ සංකේතය මිත්‍රෝනි. අලුත් කිසිමක් ඇති කරේ තුලින් ඔබ දැන් වහන්සේත් මිනිස්සු අතරේ යේසුස් වහන්සේ කිසිමක් ඇති කරුවා. මේ ලේ වැගිරුම තුලින් මම මේ පොළොවේ ඉන්න පෞකාර මිනිස්සුම ඔබ සමග සමගි කරනවා. ඔබයි මමයි යේසුස් වහන්සේ පූජාව තුලින් දැන් වහන්සේ සමග වෙලා ඉන්නවා. අපේ පාපයට සමාව ලැබිලා තියෙනවා. පාපයේ ස්වභාවය ලේවි සෝදහැරලා තියෙන නිසා අපි මේ මොහොතේදී ඔබ සූදානම් වෙන්නා වූ ඔබගේ ඒ රොටි එක අතකට ගන්න අනිත් අතට කුසලානේ ගන්න.
එක පොඩක් ඔසවමු අපි. ඔසවලා මේකට යාඥා කරමු. ශුද්ධ වූ ජීවමාන අපේ ගැලුම්කාරෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි ස්තුති කරනවා ස්වාමනේ ඔබ වහන්සේ ස්වර්ග සැප අත්හැරලා මේ පෞකාර ලෝකයකට එන්න කැමති වුණා. මේ පෞකාර මනුෂ්‍යයන් අපිව පාපයෙන් ශාපයෙන් යක්ෂයාගෙන් සදාකාල ගිනිවිලෙන් මුදා ගන්න පිණිස ඒ සදා ඔබ වහන්සේ සිද්ධ වුණා. අපගේ පාපය ස්වාමනේ ඔබ වහන්සේ කරපිට පටවා ගන්න ලෝකයේ පටන් ගැම්මේ පටන් ලෝකාන්තිම දක්වා ඉන්න හැම මනුෂ්‍යයෙකුගේම පාපය ඔබ වහන්සේ පිට ගත්තා. අරගෙන ඔබ වහන්සේ පාපේ දඬුවම තනියම එදා ස්වාමනේ නින්දා පීඩා අපහාස විඳලා කසපහර කාලා ස්වාමනේ කුරුසෙහි ඔබගේ අත්පවලට ඇනගහලා හොරු දෙන්නෙක් මැද අහස පොළොව මැදෙහි ඔබ වහන්සේ එදා එල්ලිලා මහසේ ස්වයං වහන්සේ පීඩාව වේදනාව අපහාසය උණ පිපාසය ඇතුව අපේ වෙනුවෙන් ගෙවුවා පාපේ කුල අපි සීකරන ගුණවන්ත හෘදයෙන් ස්වාමනේ ඔබ වහන්සේ ස්තුතියි කියනවා ස්වාමනේ. දැන් ස්වාමනේ ඔබ වහන්සේ කිව්වා ඊට පස්සේ ඔබ වහන්සේ දවසේදී අන්තිම ලේ බින්දු පහ වගරුවා ඔබ වහන්සේ මරුමුවටපත් වුණා. ඒ තුලින් ඔබ වහන්සේ කිව්වා දැන් පාපේ කුල ගෙවලා හමාරයි ටෙටලෙස්ටායි කිව්වා ඔව් සියල්ල ගෙවලා හමාරයි කියලා ඔබ ජයග්‍රාහීව ඒ දවසේ මොර ගැසුවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබ අපිට මේ ඔබ වහන්සේ පූජාවතෙන් දුන්නා වූ ගැලවීම පාපේ සමාව ස්වර්ග රාජ්‍ය උරුමය දේව දරුකම ගැන අපි ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ඒ අනුව ඔබ දුන ආඥා පරිදි දැන් ස්වාමීන් මේ රොටි වලටද කුසලානටද ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ඔබගේ හස්තයෙන් ස්පර්ශ කළ මැනව ඒකෙන් ස්වාමීන් වහන්සේ අපට සහභාගී වෙන අවස්ථාවේදී අලුත් ආශිර්වාදයක් අලුත් ප්‍රබෝධයක් අලුත් ජීවනයක් දෙමින් ස්වාමනේ තව ඔබ වහන්සේ ළඟ වෙන්න තව ඔබ වහන්සේ සුද්ධ ජීවත් වෙන්න පාපේ ලෝකේ යක්ෂයන් ජයරන් ජීවත් වෙන්න උදා කළ මැනව ස්වාමීන් වහන්සේ දැන් රොටි වලට ආශිර්වාද කළ මැනව කුසලානට ආශිර්වාද කළ මැනව ස්වාමනේ මේ සියල්ල අපි ආඥා කරන්නේ යේසුස් වහන්සේගේ ශුද්ධ වූ තුමු නාමයෙන්. ආමේන්. හොඳයි. අපි රොටි අමාතර ගන්න. වඩා උසල්ලා ගන්න. යේසුස් වහන්සේ පාවදින ලැබු රාත්‍රියේදී උන්වහන්සේ ගෝලයන් සමග රාත්‍රී කෑමට වාඩි වී සිටින විට උන්වහන්සේ ඔවුන් ඉදිරියේ රොටි රැගෙන කඩා ඒ කඩන්න අතේ ඔබ අත තියාගෙන රොටි කඩන්න කඩා මේ නුඹලා උත්සාහ පොඩි කරලා ලබන්නා මාගේ ශරීරය මා සීකින පිණිස මෙන් අරන් කන්නයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඊළඟ කුසලානේ ගන්න ඔබ අතට ස්වාමීන් වහන්සේ දුවන් තේනවා යේසුස් වහන්සේ දවසේදී ඔබ වහන්සේ රොටි කඩා දුමෙන් පසුව ඔබ වහන්සේ එදා කුසලානේ රැගෙන ස්තුති කොට ඔවුන්ට දී මේ බොහෝ දෙනගේ පාප සෝදහන්න පිණිස මා විසින් වගනු ලබන්නා වූ අලුත් ගිවිසුමේ ලේය මා සීකිරීම පිණිස මෙයින් අරන් බොන්නයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. සෝසුදුවන් තේන මේ කුසලාන නිසා ස්වාමනේ මේ කුසලාන තිබෙන ඔබ වහන්සේගේ ඒ ලේ මතක් කරනවා මේ පානයට ඔබ වහන්සේ අත ගැසූ මැනව ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව මේක බොන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වැගිරවල් ලේ සීකල ගන්න අවස්ථාවේදී ඒ අපට ආශිර්වාදයක් වෙන්න ආත්ම පුදුවන්න ඔබ වහන්සේ ළඟ වෙන්න උදා කළ ඔබ වහන්සේ කෙරුවා මහත් ගැලීම සීකරලා ස්වාමනේ තව ප්‍රීති වෙන්න ඔබ වහන්සේ ළඟ වෙන්න පුළුවන්කම දුන යනව කුසලයන්ට ආශිර්වාද කරලා ගන්න අයට ඔබ ඒක ආශිර්වාද වෙන්න ආශිර්වාදයක් වෙන්න සසු මැනව යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමේන්. යා රොටි ඔබගේ පවුලේ ප්‍රධානියා කරුණා කළා ඒ රොටි ඔබත් ඔබගේ පවුලයට බෙදා දෙන්න. කුසලාන බෙදා ගන්න කරුණා කළා. දැන් ඔබේ කුසලාන සුදි කරමින් යේසුස් වහන්සේ මුස වගරෝ සුද්ධෝ ලේසී කරලා ඒ සහභාගී වෙන්න. සුදි කරමින් ඉන්න මගේ පාද පාමුල දේමේ අවසාන කොටස ඇවිල්ලා ඉන්නවා. ඔබගේ නිවසේ ඔබගේ පවුලේ වාසය මේ ස්ථාන ක්‍රියා කරමින් සිටිනවා. ඕ හලෙලූයා.
Hallelujah. Baraba Shibaraka Shandara Kuraba, Orikaba Shanduri Labaraba. So on once again, Arnava, upper Dundas one tenema, may thou say the piano once this once, Obas one tenedu now, Anagi Deo may again, may universally Naba Darum Tulata, oh, whether may they may Genagos Swamine, a newest world, a Paul world, Obas Ashiwa, Kalnisa, Sudi one tenema, do on once again, Prinsa, Namaskaria, Gainava, Obas Baragana. Edro Saturvela, Obas, a newest world, a Paul world, a Silu Putgaland, Obas, Ashwadi, Nidas Kalisa, the one ten of Swami Bahans, Swami Lebao, a Keru Namaskar to Ashwa, Lebo Game Swam, a water to him, on the Katakan Sasu one tenua, a water on Hazat Tibimin Swamini, a water on Giatala, Obahagi, Ahapatka moved within the Ashwa Lavanda, Obas, a to him, a was to Dakala Marawa, may thou say this Swamini, Obagi Mahatu Galim Sikala, a Sudu Mesra Venda. Dunna Karnansa, Sudiwan Tenma, Swani, a Lebu, a Sudo Messi Tulim, Lebu asked you Wadi, Tau Gordnaganda, Tau Shakmat Venda, was owned Udakala Marawa, him was the Adnakana Swine was may appear was Sidabad, Barkramin Swan, Mer Sabaguna, I in the Puluam, Sava and Beruna in the Puluam, with Hamadili want to get the Obas Ashuadkalam Marawa, Obas a Daruange. Paul world, a newest world Ashuat Kala, Hammer Kanekma, may Antim Kali, Obas Langvela, Shudda, Pirsu, Geotender, Loge, Masi, Yakshak and Jairan, Geotender, Pap and Jairan, Geotender, Miss Senator Udakalam, and all Jayaduna Swine was, or will they now still Roga Balia? Bidala, Obas, Onge, Power Samavela, Onge, may buy a card when a COVID-19 Valinda, I have a rogue and Mudagana, Obas, or Shakala, Marawa, Onge, Gival Obas, Vasakarana, Asu Wadala, Guabat Patkaran, Yadna Karma, a new sitter, Obas, own Nitaram, Prinsa also under, Yakna also under, Namaskar also under, Obas, Deo Maliga, but Patkaran Gila, Onge Nivest, Onge Sari, Onge Jeeves, Obar Barkram, Yatna Karna, Swine was, or Virudan on the car, Balavega, just a Balavega. Roga Pida to Durkami, Obasiki Levelim, O Miasta Wasarma, Ogin Nives, yes, why Levelim Wasarma, Ogin Nives, about a Barkram Yatnakarno, is a swine was. May Sati Mulle, Obas Daru, may Obas Alhana Aya, Obas Korna Wasaka the Marawa, may Banik Rogoli, Napari Anturim, Mudaka the Marawa, Ongi Rasa Volta, Yapar Volta, Waga Volta, Sata Goipa Volta, Ashuadikal Marawa, Oyana Margodi, Obas Amuki Taba, Obas Om Ashakal Marawa, may Banik Kali now still Napari Anturim, Roge Pida Mudaka the Marawa, Esial Hilim, Obas Langula, Adihili Yakna, Miantam Ka Geotender, or Dakalam. Manawa, I may Lanka Barkano, Lanka Kriakaran now, Petriana, may Rogia, Swan, a coronavirus, Obahasi Kornave, Anukampakal Balla, Natu Maro, I music a power Kamakal Maro, I be operating music win, and that come Karna Swami, I be power, I music a power Kamala, may Rata, Obasi made this circle Maro, may this Nevis, Swaloke, Munule, you should look within one, Peter within one, about Mewa located, about Mewa Marshanda, Anukampakal Maro, Tenua, about the Atna Karma, of your body Munuswena, about say Idri, of very Hargasan powers of Hama, Labagan Swam, Labadila, about Apikan Yaknasa, may Lanka and the Mulok and the may Rogi, what can the Atnakala, Medatam Karma, about the Kanla Karnam, about the Moragana Swam, and Swam, Peter Manawa, may Lokia, may Wars and Mudakat and Manawa, Rogator in Nagan Yatnakarma. Or a Pedala, one Obas owned the Metal Yanakarno Dila, may on Ostadi, Naun Kardekin, Inok, Hagimak Atua, about the Moragasala, Yak Nakaplanka, Dila Ekasala, or the Pudum Haska Kalasuakala, about Bali Atakala, on Galil Pagina Marav, on Galiver Gella, about the Robert Patkala Marav, may look at Kampakala, Anukamaka, Bala may look at Seal Rogi Watkala Swam, Monster Sanakalia. Tuna Manava Swine was up as a swam, a Rogi Hamagakan, White Rope, Yogama, Hedi Varu, a Nesasla, Yogason, a Anukut, 8 Saman, I was Arshakala, or Rogi Valley Network, on Arshakal Marrow, on the Savior to him, Rogan Yapatak Bender, Sasu Marrow, Rogan Hagan Babe, Ednat Bargan, a Swissikala, a Hari Beta, Marshal Labagan, a Tulinda, may Lokim, may Lankai, a Rogi Watkan Yadnakanma, Sidana Barkanma, Yogi Vatican, I Pamanaka, Abe Palakio, Yazabituma, Agametuma.
හැමතෙරු මන්ත්‍රරු බාර කරනවා ඕන ඥානෙ කරුණා දීලා මේකට හරියකට පාලනය කරන්න ඕන මඟ පෙන්වීම දුන්න මම ඕදුනි මේකට ඉදිරියට ගෙනගේ මැනව සාමය ඇති කළ මම සබල කළ මම සෑම දේ බාර ගන්න වාද ක්‍රියා කළ මම දැන් ස්වාම මේ සතිය මුළුල්ලේ මේ වා දරු සම සිටියේ මම ඔසියු නපුර අතරින් මුදා කළ මම ඔවුන් එකන රැකියාව වලට වගාවලට ව්‍යාපාරට ආශිර්වාද කළ මම ස්වාමීන් වහන්සේ ඒ වගේම ස්වාමීන් වහන්සේ ලඟ වෙලා ශුද්ධ ජීවත් වෙන්න මේ ඉගෙන ගත්තා වචන අනු ජීවත් වෙන්න එවන ක්‍රියා කරන්න උදා කළ මම දැන් ස්වාමීන් සියලු ප්‍රශංසාව ගෞරව මහිමය ඔබ වහන්සේට බාර කරමින් අපේ ආත්ම ශරීර ප්‍රාණ වූ ජීවිත අපේ නිවෙස් ඔබ වහන්සේට බාර කරමින් මේ සියලු දේ ඉල්ලා අපි යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ ශුද්ධ වූ ජීවමාන වූ උතුම් නාමයෙන් ආමේන්. අපේ පියෝදන වහන්සේගේ ප්‍රේමයද පුත්‍රයන් වහන්සේ කරුණාවද ශුද්ධාවගේ සැනසීම සහභාගීකමද අපි සෑම කෙනෙක් සමගත් සියලු සදවන්තයන් සමගත් යේසුස් වහන්සේ යත වාර මේ ලෝකෙට පැමිණ තාක්ම පවතිවා. ආමේන්. සෝනසින ආශිර්වාදින සේක්වා ශාලෝම් සමාදානයෙන් ස්වාමීන් වහන්සේ සමාදානය ඔබ තුළට ඔබගේ නිවස වලට පැමිණේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.